නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ අසිරිමත් සම්බුදු සරණ උතුම් දහම් වැඩසටහන සමග ඔබ එකතු වෙන්නේ. අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කොයි තරම් ගුණ සමුදායකින් වැඩ සිටිනවද කියන කාරණාව ඔබට මෙතෙක් කාලයක් මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට තේරෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙනකොට අපිට මතක හැටියට දහම් වැඩසටහන් 95ක් බුදු ගුණම කියලා තියෙනවා. ඊතරම් බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අවසන් කරන්න බෑ. කොයි සූත්‍ර දේශනාවකින් ගත්තත් භාග්‍යතුන් වහන්සේගේ අනන්ත බුදු ගුණේම ප්‍රකට වෙනවා. ඒ නිසා බුද්ධ දේශනා ඇසුරින් බුදු ගුණ කියනවා නම් සූත්‍ර දේශනා 18ම කියන්න වෙනවා. අද සූත්‍ර දේශනාවක් ඇසුරින් භාග්‍යතුන් වහන්සේ මේ ලෝක සත්වයාට සලසපු යහපත ගැන ඉගෙන ගන්නවා. ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් ඉන්ද්‍රාණී හේරත් මහත්මිය තමයි අද දවසේ දායකත්වයේ දරන්නේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා. ඉතින් ලෝක සත්වයාට ධර්මයේ ශ්‍රවණය කරන්නට මේ ධර්ම දායකත්වයේ සලසලා ඒ රැස් කරගන්න පින Tamanට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා කියන සන්තෝෂය හිතේ තියාගෙන ධර්ම ශ්‍රවණය කරන්න. ඉතින් පින්වත්නි, අපි මීට කලින් දවසක ධම්මික සූත්‍රය කතා කරද්දී බුදුරජාණන් වහන්සේගේ කරුණාව ගැන කතා කළා. ඒ වගේම තමයි මේ ධම්මික තෙරුන් තරහ ගන්න චරිතයක්. හරි සැරපරස චරිතයක්. ඒතර බුදුරජාණන් වහන්සේ ධම්මික තෙරුන්ව দমনය කරපු හැටි තියෙනවා. ආදරෙන්මයි দমনය කළේ. ඊට පස්සේ ධම්මික තෙරුන්ට කර්ම විභාගය ගැන කියලා දුන්නා. සුනේත්, මොගපක්ක, ජෝතිපාල, ඊළඟට අරණේමි ආදී ඒ ශාස්ත්‍රුන් වහන්සේලා 6 දෙනෙක් ලෝකේ හිටියා. කාමේ විතරාගී 100 ගණන් ශ්‍රාවකයෝ ඉන්න. ඒ ශාස්ත්‍රුන් වහන්සේලාත් මරණින් මත්තේ බ්‍රහ්ම ලෝකේ ගියා, ශ්‍රාවකයොත් බ්‍රහ්ම ලෝකේ ගියා. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන බඹ විහරණ වලින් වාසය කළේ. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තාපසයන්ට හිත පහදව ගත්ත යමෙක් කෙනෙක් හිටියානම් ඒ අය මරණින් මත්තේ දිව්ලොව ඉපදුනා. ඒ අය ගැන හිත අපහදව ගත්තා හිටියානම් ඒ අය බොහෝ පව් රැස් කරගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය ශාස්ත්‍රවරු 6 දෙනාටම අපහැදෙන එක, දොස් කියන එක පුංචි දෙයක් ඒවා. නමුත් සෝතාපන්න ශ්‍රාවකේකට යම් කිසි කෙනෙක් දොස් කිව්වොත් ඒ කෙනාට ඒක බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා කියලා. හේතු අර ශාස්ත්‍රවරු 6 දෙනාටම නොතිබෙන ඉවසීමක්, දහන් දැක්මක්, ඥානයක් සෝතාපන්න කෙනාට තියෙනවා. එතකොට හිතන්නකෝ අර ශාස්ත්‍රවරු 6 දෙනාටම හිත පැහැදෙන එකට වඩා සෝතාපන්න කෙනෙකුට හිත පැහැදෙන එක ශ්‍රේෂ්ඨයි.
එතකොට අර ශාස්ත්‍රවරු 6 දෙනාට හිත පැහැදිලා දිව්‍ය ලෝකෙ ඉපදුනා නම් සෝවාන් කෙනෙකුට 5 දින කෙනා කොහොමත් මේ දෙව්ලොව උපදිනවනේ. සෝවාන් කෙනෙකුට පැහැදීම එහෙම විපාක නම් සකදාගාමි කෙනෙකුට පැහැදෙන එක. සකදාගාමි කෙනෙකුට පැහැදෙන එක එහෙම විපාක නම් අනාගාමි කෙනෙකුට පැහැදෙන එක. අනාගාමි කෙනෙකුට පැහැදෙන එක එහෙම විපාකයක් නම් රහතන් වහන්සේලාට පැහැදෙන එක. ඒ රහතන් වහන්සේලාට පහදින එක ඉච්ඡර විපාක නම් මේ ලෝකේ සියලු මාර්ගඵලලාභින් බිහි වෙන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමකට පැහැදුනොත් කොයි තරම්නම් විපාකද? සිතාගත නොහැකි තරම්, වචනෙන් කිව නොහැකි තරම් විපාක. බුදුරජාණන් වහන්සේට පැහැදෙන කෙනා සුගතියේ ඉපදෙනවාමයි. මේ ධර්මයට පහදින කෙනා, රහතන් වහන්සේලාට පහදින කෙනා සුගතියේ උපදිනවාමයි. දැන් මේ ලෝක සංඛ්‍යාත සිංහල බෞද්ධ ජනතාවගෙන් පින් ඇත්තෝ එකතු වෙලා ශ්‍රී අඟුලිමාල මහසෑය ඉදිකලේ. අඟුලිමාල මහරහතන් වහන්සේට පැහැදිලා. එතකොට සෝතාපන්න කෙනෙකුට පැහැදෙන එක එහෙමනම් රහතන් වහන්සේ නමක් වූ අඟුලිමාල මහරහතන් වහන්සේට පහදින එක කොහොමද? ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේ පිළිබඳව අපි කරපු දේශනා අහලා මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් කරන ස්තූපයකට අපි එකතු වෙන්න කැමති කියලා ගොඩක් අය මාහට කතා කළා. එතකොට අපිට ඉදිරියේ අදහසක් තියෙනවා මේ මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් ස්තූපයක් කරන්න. ඉතින් ඒ නිසා අපි මේ පින්වතුන්ට මතක් කළා අපි කල්යල් ආවට පස්සේ මතක් කරන්නම් එතකල් ඉන්න. එතකොට මේ මිහිඳු මහරහතන් වහන්සේ ගැන තියෙන පැහැදීමනේ කොහොම විපාකද මිහිඳු මහරහතන් වහන්සේට පැහැදුණොත්. අපි රැයක් එළි වෙනකල් මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කී අපි කොච්චර පැහැදුනාද? රැයක් එළි වෙනකල් රංකොත් වෙහිරේ මහරහතන් වහන්සේලාගේ ගුණ කී පැහැදුනාද? පින් ඇත්තෝ කුසල් කළා. පින් ඇත්තෝ බොහෝ පින් රැස් කරගත්තා. තුනුරුවන්ට පහදිනවා කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. තුනුරුවන්ට පහදිනවා කියන එක සුළු දෙයක් කියලා හිතන්න එපා. ඉතින් ඒ නිසා ඒ විදිහට කල්පනා ඒ වගේම තමයි ඒ ශාස්ත්‍රවරු 6 දෙනාටම 6 දෙනාගෙන් එක්කෙනෙකුට අපහැදෙච්ච අයත් පව් රැස් කරගත්තා නම් ඒක පුංචි දෙයක් කිව්වා සෝතාපන්න කෙනෙකුට අපහදිනවට වඩා. සෝතාපන්න කෙනෙකුට අපහැදුන කොච්චර පාපයක්ද? එහෙනම් සකදාගාමි කෙනෙකුට අනාගාමි කෙනෙකුට රහතන් වහන්සේ නමකට අපහැදුනොත් පහුගිය කාලේ බුදුන් උපන්නේ ලංකාවේ කියලා ගෝරනාඩුවක් යද්දී මිහිඳු මහරහතන් වහන්සේටත් එක එක කයි කතන්දර කියන්න ගත්තා. බොහෝ දෙනා බොහෝ පව් රැස් කළා. ඒ අතරේ තමයි අහිංසක පිරිස මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කියමින් පහදින්නේ. අහිංසක ජනතාව බේරා ගැනීම පිණිසයි ඒ ව්‍යායාමය. ඒත් බොහෝ පින් රැස් කරගත්තා. දැන් සෑම ගෙදරකම මිහිඳු මහරහතන් වහන්සේට පැහැදුන අය සමහර අය පහන් දැල්වනවා. සමහර අය බුදුන් වඳිද්දි මිහිඳු මහරහතන් වහන්සේ සිහි කරනවා. කෙලෙහි ගුණ සිහි කරනවා. ඊට පස්සේ මට මේ ළඟදී අපි මේ පාංශකූලෙකට ගියා. පාංශකූලෙත් පන්සලක හාමුදුර නමක් මිහිඳු මහරහතන් වහන්සේ සිහි කළා. මට හරියට සතුටක් ඇති වුණා. දැන් බණ පොලෙත් පාංශකූලෙත් මිහිඳු මහරහතන් වහන්සේ ගැන සිහි වෙනවා. කොච්චර එකක්ද? ඒ රහතන් වහන්සේලාට පැහැදින එක භාග්‍යතුන් වහන්සේට පැහැදුනොත් කවර කතාවද? භාග්‍යතුන් වහන්සේට දොස් කිව්වොත් කවර පාපයක්ද? එහෙනම් අන්‍යාගමික අය වෙනත් දෘෂ්ටි මතවාදවල ඉන්න අය කොයි තරම්නම් පෞරස් කරගන්නව ඇතිද? නොදන්නා වූ ශාස්ත්‍රුන් වහන්සේ නමකට නොදැන ගරහලා. දැන් පෞගේ කාලේ ඔය යසෝදරා උත්තමාවියට තුනුරුවන්ට ගරහා සත්‍යය ගියේ ඒ සත්වයන්ට මේ මනුස්ස ජීවිතය විතරයි. ඒ නිසා මේ කරුණු කාරණා තේරුම් ගන්න ඕන.
අද විශේෂයෙන්ම මේ කියන්න ගත්තේ හරි ලස්සන දහම් කාරණාවක් කියන්නේ. ඒ තමයි පින්වතුනි අපිට මේ කාලෙන් කාලෙට මේ බණ දහම් අහගෙන ඉන්න උට එක එක රැලි එනවනේ. රහත් වෙලා කියලා රැල්ලක් එනවා. සෝහන් වෙලා කියලා රැල්ලක් එනවා. මේ බණ තමයි හරි අනිත් බණ වැරදි කියලා. බුදුන් උපන්නේ ලංකාවේ කියලා රැල්ලක් එනවා. මෙයයි හරි අනිත් ඒවා වැරදි. අපේ ලංකාවේ ඉතිහාසයේ වැරදි එයයි වැරදි මෙයයි හරි. ඉත මේව සත්‍යම් මෝගමඤ්ඤන්ති. මේකම සත්‍යයි අනිත් ඒවා බොරු. කිකව එන්නේ එක කාලෙන් කාලෙට රැලි. එතකොට මේ විදිහට යනකොට මිනිසුන්ට මේ කරගොලා තැරියා වගේ වෙනවනේ. දැන් මොකද කරන්නේ මේ වගේ වෙලාවක? ආන්නේ ප්‍රශ්නෙට උත්තරයක් මේ දේශනාවේ තියෙනවා. හරි වටිනවා. මේ දේශනාවේ නම කාලාම සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ කොසල් ජනපදයේ චාරිකාවේ වඩිද්දී කේසපුත්ත නම් වූ කාලාමයන්ගේ නියංගමට වැඩම කළා. කේසපුත්තේ අදටත් තියෙනවා. අදට කේසපුත්තට කියන නම මොකද්ද? කේසාරියා. අපි සාමාන්‍යයෙන් කුසිනාරාවේ ඉඳලා විශාලා කුසිනාරාවයි විශාලාවයි අතර තමයි කේසාරියා තියෙන්නේ. එතකොට අපි දඹදිව වන්දනා කරන්න යනකොට හොඳට වන්දනා කරනවා. අනේ ඉතින් දැන් නම් ඉතින් දඹදිව වන්දනා ගමන් නැත. පුළුවන් කාලේ වැඳගත් අයට තමයි. මොකක් කරන්නද? අනිත්‍ය කියන එක දුටුවාද? ඒ නිසා පින්දහම් කරනවා කියන එක පස්සට කල් දාන්න එපා. ඊළඟ අවුරුද්දේ දඹදිව යන්නම් ඊළඟ අවුරුද්දේ දඹදිව යන්නම් කියපු කට්ටියට ආයේ දඹදිව දැන් පටන් ගන්න කාලයක් ආයේ මේ වන්දනා පටන් ගන්න කාලයක් නෑ. මිනිස්සු මැරෙනවා දහස් ගණන් කොරෝනා වලින්. ඒ වගේ මේ ජීවිතෙත් අපි පින්කම් පස්සට කල් දදා ඉන්න අතරේම අපේ හුස්ම පොද යනවා. ඒ නිසා මේ අදම කළ යුතු පින්කම් අද කළ යුතු කුසල් අද කළ යුතු දේ තුනුරුවන් කරී පහදින එක දැන්ම කරන්න. තුනුරුවන් කරී පැහැදෙන්න කළ යුතු දේවල් කියලා දෙයක් නෑ පින්වත්නි. ධර්මය අහන එකමයි තියෙන්නේ. ධර්මය ආද්දීන්ම හිතට උපදිනවා ප්‍රීතිය. හරි සතුටක් එක්ක මගේ බුදුරජාණන් වහන්සේ කියලා හැඟීමක් එනවා. මේ බණ ආද්දීම මේ ධර්මයේ කොච්චර ශ්‍රේෂ්ඨයිද අපේ පුදුම දේවල්නේ කියලා තියෙන්නේ කියලා හිතේ පැහැදීමක් එනවා. අනේ රහතන් වහන්සේලා මේකෙන් ඈතර වුණානේ උන්වහන්සේලා කොච්චර ගුණ සම්පන්නයිද කියලා ධර්මයේ අහද්දීම හිතට පැහැදීම වෙනවා. ඒක තමයි ශ්‍රද්ධාව. නැත්තම් මම පැහැදෙනවා කියලා දතකට කාගෙන හිටියා කියලා එහෙම ශ්‍රද්ධාව උපදින්නේ නැත. ඉතින් කේසපුත්තේ කේසාරියා ග්‍රාමයේ කාලාමයන්ගේ නගරයට භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. ඒ කේසපුත්තේ නියංගන් වැසියන්ට අහන්න ලැබුණා බවත්නි දන්නවද? අන්න ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ කේසපුත්තේට වැඩම කළා. ඒ ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ රහතන් වහන්සේ නමක්. ඔය කතා වෙන්නේ කලාතුරකින් ලෝකෙට පහළ වෙන සම්මා සම්බුදුවරයෙක්. ඔය හැමතැනම ප්‍රසිද්ධයි. විද්‍යාචරණ සම්පන්න කියන්නේ උන්වහන්සේට නෙවෙයි. සුන්දර නිවනට පැමිණි කෙනෙක්. ලෝකේ අවබෝධ කරපු කෙනෙක්. අන් අය දමනය කරන කෙනෙක්. දිවි මිනිසුන්ට ජීවිතේ විමුක්තිය කියා දෙන කෙනෙක්. අවබෝධ කරපු ධර්මයේ මනාව දේශනා කරන කෙනෙක්. මහා පින්වන්තෙක් ඔය. ඒ නිසා උන්වහන්සේ මුල මැද අග පිරිසිදු ඒ උතුම් ශ්‍රී සද්ධර්මය දෙවියන් මරුන් බමුන් සහිත ලෝකයාට මනාව දේශනා කරනවා. මිනිසුනේ ඔය වාගේ උතුම් රහතන් වහන්සේ නමක් මේ දෑහින් දැක ගන්න ලැබුණොත් ඒක ලාභයක් නෙවෙයිද? යමල්ලා මේ උත්තමයන් වහන්සේ දෑහින් දැකගෙන යමු. ඔන්න ගමේ මිනිසු කතා වුණා.
කතා වෙලා කාලාමවරු භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. රාංචු පිටින් එනවා. දැන් අද ඉතින් සාමාන්‍ය දේවල්. කේසපුත්තේට ගියාට පස්සේ ගම් වල කොල්ල කුරුට්ටු පොඩියෝ රාංචු පිටින් එනවා. අන්න මිනිස්සු ගොඩක් ඇවිල්ලා යමල්ලා මොන හරි කණ්ඩ ලැබේවි, අතට මුදල් ලැබේවි කියලා රාංචු පිටින් සමහර අය මල් අරගෙන එනවා මේ විකුණලා කීයක් හරි ගන්න. ඒ කාලේ උතුරු සරුව පොරවාගෙන සලු පොට කසාගෙන මිනිස්සු කණ්ඩායම් විදිහට ගම් වලින් එක පාරෙන් මතුවෙලා භාග්‍යතුන් වහන්සේ හිටපු තැනට වැඩ හිටපු තැනට එනවා. ඊට පස්සේ සමහර මිනිස්සු බුදුරජාණන් වහන්සේට ආදරෙන් වන්දනා කරලා එක පැත්තක ඉඳගත්තා. සමහර අය කතා බහ කළා අනේ ඔබ වහන්සේ කරදරයක් නැතුව වැඩියා නේද කියලා. සමහර අය නිහඬව පිටිපස්සට වෙලා හිටියා. ඊට පස්සේ එහෙම හිටපු නියංගන් වාසී කාලාමවරු භාග්‍යතුන් වහන්සේට මෙහෙම කියා හිටියා. ස්වාමීනි මේ කේසබුත්තේට එක සමන බ්‍රාහ්මණවරු එනවා. ඒ කියන්නේ ඉස්සර ශාස්ත්‍රුන් වහන්සේලා ආගමික නායකයෝ පරිබ්‍රාජකවරු එක තැනකම ඉන්නවා කියලා එකක් නැහැ. ගමින් ගමට තමන්ගේ මතේ කියාගෙන යනවා. ඉතින් මේ ගමටත් එක සැම්පල් එක කට්ටිය එනවා. ඊට පස්සේ මොකද කියන්නේ? ඒ අය ඇවිල්ලා ස්වාමීනි මහා ලොකුවට ලොකු මතයක් කියනවා. හොඳට ලොකුවට රවුම් කරලා කියලා මොකද කරන්නේ? කියනවා ඔය අනිත් අය ඇවිල්ලා ඔය කිව්වා කියනව නේද? ඒවා බොරු. උඹලා ඒවා අහන්න එපා. අපි කියන ඒවා තමයි හරි. මේ අපේ බණ විතරක් අහපල්ලා කියලා ඒ කාලෙන් කාලට එන තාපසවරු කියනවා. අනිත් අය කියන්නේ ඔක්කොම වැරදි, තමන්ගේ මතෙමයි හරි කියලා විශ්වාසය ඇති කරනවා. තමන්ගේ ගැන අනිත් ඒවා ගැන විශ්වාසය නැති කරනවා. හෙලා දකිනවා, බැහැර කරනවා, පරිභව කරනවා. තමන්ගේ දේ හරි කියලා ඉස්මතු කරනවා. ඉතින් ස්වාමීනි ඕවා අහනකොට අපිට හරි සැකයි මේ අය ඇත්ත කියනවද බොරු කියනවද කියලා හරි තීරණයකට එන්න බෑ. දැන් ඔය බලන්න එකපාරම හිටපු ගමන් බුදුන් උපන්නේ ලංකාවේ, ලංකාවේ ඉතිහාසයේ වැරදිය, මිහිඳු මහරහතන් වහන්සේ වැඩියේ නැතය කිය මේ එක කට්ටිය එක දේවල් කියාගෙන යනකොට අහිංසක මිනිස්සු මොකුත් නොදන්න මිනිසුන්ගේ ඔලු කැරකිලා යනවා. එහෙත් යනවා මෙහෙත් යනවා. අතන රහත් වුණා කිව්වොත් එහෙ යනවා, මෙතන සෝවාන් වුණා කිව්වොත් මෙහෙ යනවා. අතන බුදු වුණා කිව්වොත් එතන යනවා, මෙතන සිල් වැඩසටහනක් කිව්වොත් එහෙත් එනවා. ඉතින් කැරකි රවුමක් දදා මිනිස්සු ඉන්නේ අද කාලෙත්. ඉතින් බුදුරජාණන් වහන්සේට කියා හිටනවා ස්වාමීනි අපිට හරි සැකයි මේවා ගැන, විචිකිච්ඡාවයි. කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා සැක කරන්ට සුදුසු තැනම තමයි සැකී ඉපදිලා තියෙන්නේ. ඊළඟට විචිකිච්ඡාව ඇතිවිය යුතු තැනමයි විචිකිච්ඡාව ඇති වෙලා තියෙන්නේ. ඒත තුම්හි කාලාමවරුනි එන්ට මා අනුස්සවේන කටකතාවෙන් ආපු දේවල් ගන්ට එපා. දැක්කද? මේක මතක තියාගෙන ඉන්න ඕන. මේ කාලාම වැසියන්ගේ ගමට තවම තුනුරුවන් ගිහිල්ලා නැහැ. මේ බුදුරජාණන් වහන්සේ වැඩියාමයි. සංඝයා වැඩියාමයි. ඒකට හාහා පුරා කියලා බුදුබණක් නැති වේදාන්තර බ්‍රාහ්මණ මතවාද, සමාජ දෘෂ්ටි, තාපස මතවාද රිංගපු සමාජයකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්නේ මා අනුස්සවේන කටකතාවෙන් ආවට ගන්ට එපා. මා පරම්පරාවෙන් ආපු දේවල් ගන්ට එපා. ආපු පමණින් ගන්න එපා. මා ඉතිකිරාය මෙහෙමයි උනේ කියලා කරුණු ගොනු කළා කියන දේවල් තියෙනවනේ. එහෙම වූ පමණින් ගන්න එපා. මා පිටක සම්පදානේන
මේ පොත්පත් වලින් ආවා කියලා ගන්න එපා. එතකොට ඔන්න ඕක තමයි හිස් පුරුෂය අල්ලා කිවි ත්‍රිපිටකයේ තිබ්බත් ගන්න එපා කියලා. දැන් ඒතර මේ කාලාම වැසියන්ට ත්‍රිපිටකයක් තිබ්බද? කාලාම බැමුණන්ට බ්‍රාහ්මණ ඒ ග්‍රාමයේ අයට බ්‍රාහ්මණ වේද පොත් ඊළඟට එක එක මන්ත්‍ර ශාස්ත්‍ර සංස්කෘත එක එක දේවල් තිබුණේ ඒ කාලේ. ඒක එක්කෙනාගේ එක එක දේවල්. ඒතුර ඒ මිනිසුන්ට ත්‍රිපිටකයක් තිබ්බේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න. මේ බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම වැඩියම ඒ ගමට. ඉතින් මා පිටක සම්පදානේන පොත්පත්වල ත්‍රිපිටකේ තිබ්බා කියලා ගන්න එපා. ඒකට මේක අද සමහර හිස් පුරුෂයෙක් අල්ලා ගත්තොත් බුද්ධ මේ ත්‍රිපිටකේ තිබ්බා ගන්න එපා කියලා කියනවා. ඒක වැරදි. මේ කිව්වේ වේද පොත්. බුදු බණ පදක් නොගිය බුදු කෙනෙක් නොදැක්ක රහතුන් නොදැක්ක සමාජයේ තිබ්බ පොත්පත් ගැන මේ කියන්නේ. මා තක්ක හේතු තර්ක කර කර කරුණු ගොනු කෙළූ පමණින් මේක හරි කියලා ගන්න එපා. මා ණය හේතු න්‍යාය තිබ්බා කියලා ණය පමුණවලා කරුණු ගොනු කළා අනුමාන කරලා එහෙම ගන්න එපා. මා ආකාර පරිවිතක්කේන මෙහෙමත් හිතාගෙන යනකොට මෙහෙමත් හරි කියලා එහෙම ගන්නටත් එපා. දිට්ඨි නිජ්ජානක්ඛන්ති මගේ අදහසට එකඟයි. මා දිට්ඨි නිජ්ජානක්ඛන්ති මගේ අදහසට ගැලපෙනවා කියලා ගන්න එපා. ඕවා එහෙනම් අද කාලේ මිනිස්සු ගන්න හැටි අදහස් මගේ අදහසට ගැලපෙනවා කියලා ගන්නත් එපා. මා බබ්බරූපතාය මේ අදහස කියන කෙනා ප්‍රභූ කෙනෙක්. සමාජයේ පිළිගත් කෙනෙක් කියලා ඒ අදහස ගන්නත් එපා. මා සමනෝ නොගරු මේ කියන ශ්‍රමණයා මාගේ ගුරුවරයෙක් කියපු පමණින් ගන්නත් එපා. හොඳට ඒතුණ මේක මම මතකයි එක හාමුදුරුවෝ හිටියා මේ ඒ හාමුදුරුවෝ මාර්ගඵල ලැබලා කියලා. ඉතින් ඊට පස්සේ ඒ හාමුදුරන්ගේ ගුරු හාමුදුරුවෝ කිව්වා මේ ඔහේ ලැබපු මාර්ගඵලයක් නැtei කියලා. ඊට පස්සේ මේ මම දන්න කාරණා මේ කියන්නේ. ඊට පස්සේ නෑ ගුරුවරයා කිව්වත් මේ ගන්න එපා කියලා ත්‍රිපිටකයේ තියෙන්නේ කියලා ගුරුවරයා බැහැර කළා තනියෙන් මාර්ගඵල ලබාගෙන මේ කමටහන් දෙන සමහර විස්තර අපි දන්නවා. ඒකට මේ බුද්ධ දේශනාවෙන් ගත්තේ මොකද්ද? දැක්කද ධර්මයේ ගන්න විදිහ? මේ මා සමනෝ නොගරු කිව්වේ මේ බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේලා රහතන් වහන්සේලා කල්යාණ මිත්‍රයෝ ගුරු කරගත්ත සමාජයකට නෙවෙයි. බුදුරජාණන් එක එක ඉන්න තාපසයෝ නිගණ්ඨයෝ පරිබ්‍රාජකයෝ ඊළඟට ඒ අය ගුරු කරගෙන ඉන්නේ මේ අය. පැවිද්දන් ගුරු කරගෙන ඒ කාලේ තාපසයන් ශාස්ත්‍රවරු. එතකොට මා සමනෝ නොගරු මේ කියන කෙනා මාගේ ගුරුවරයායි කියලා එහෙම ගන්න එපා. මේ කාලාම වැසියන්ට කියන කාරණා හොඳට තේරුම් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් කාලාමවරුනි යං විටක ඉමේ ධම්මා අකුසලා මේ කියන දේවල් අකුසල් ඉමේ ධම්මා සාවජ්ජා මේ දේවල් වැරදි සහගතයි. ඉමේ ධම්මා විඤ්ඤු ගරහිතා මේ ධර්මයෝ නුවණැත්තන් විසින් ගරහන දේවල් කියලා තේරුනොත් මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළොත් අහිත පිණිස දුක පිණිස පවතිනවා කියලා තේරුනොත් ඔබට වැටහෙනවා නම් කාලාමවරුනි ඔබ ඒක අත්හරින්න. ටික කල්පනා කරන්න. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කරුණක් මිනිස්සෙක් කිව්වට පස්සේ පිළිගන්නකොට ඒක කටකතාවටවත් පරම්පරාවෙන් ආපු පමණටවත් මෙහෙමයි උනේ කියන පමණටවත් පිටකවල තිබ්බ පමණටවත් තර්කයටවත් න්‍යායයටවත් කරුණු ගොනු කිරීමටවත් අදහසට ගැලපෙන එකටවත් ප්‍රභූ කෙනෙක් කිව්ව ඵලියටවත් ගුරුවරයෙක් කිව්ව ඵලියටවත් ඒ විදිහට පිළිගන්න එපා. බලන්න මේ කාරණාව කුසල්ද අකුසල්ද කියලා. බලන්න මේ කාරණාව වැරදි දෙයක්ද හරි දෙයක්ද කියලා.
බලන්න මේ කාරණාව පුරුදු කළොත් නුවණැති අය ගරහනවද කියලා. අහිත පිණිස දුක පිණිස පවතින දෙයක්ද කියලා. එහෙම අකුසල් නම් අහිත පිණිස දුක පිණිස පවතිනවා නම් කාලාමවරුනි අත්හරින්න ඒක. ඒක එපා පුරුදු කරන්න. මේකෙන් තේරෙන්නේ නැද්ද එහෙනම් යම් අදහසක් හිතට ගන්නට යම් දර්ශනයක් යම් දැක්මක් පිණිස නුවණක් තියෙන්න ඕනේ නැද්ද? මේක කරන්නේ නුවණ තියෙන කෙනෙක් නේ. ඉතින් නුවණ නැති අය අහන දේවල් වලට කැරකිලා යන අය ඉතින් කැරකිලාම යනවා. කොහොම වළක්වන්නද? පාඬරැල්. එහෙම නැත්තම් නිකන් මානං එලුක් වාගේ ගස් සූලඟට වැනීගෙන යනවා. මහා දැවැන්ත මහා දෘಢ වූ ගස් තියෙනවා. ඒව සූලඟට වැනී යන්නේ ඍජුව පවතිනවා. එහෙම නැත්නම් ඉන්ද්‍ර කීලයෝ තියෙනවා. මහා ස්තූපයෝ තියෙනවා. සැලී යන්නේ. කුමක් නිසාද? සූලඟේ තියෙන වරදක්ද? නෑ. ඒ පාඬරැල්ලේ තියෙන තෘණ රුක්ෂේ මානං ඉලුක් ගසේ තියෙනා වූ සවිශක්තිය නැති බවමයි. ඒ වගේ තමයි එක එක මතවාද දෘෂ්ටියෙද්දි මේ සමාජයේම කැරකිලා ඒවට කැරකීගෙන මේ යන්නේ. ඒක දෘෂ්ටියේ තියෙන දෙයටත් වඩා අර මිනිසුන්ගේ තියෙන ශක්තිමත් නැති බව. නුවණේ ප්‍රශ්නය. කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා හරි කාලාමවරුනි මොකද හිතන්නේ මේ හිතේ පවතිනා වූ ලෝභය තමන්ට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද? මේ ලෝභය ස්වාමීනි අහිත පිණිස පවතිනවා. කාලාමවරුනි ලෝභී වූ පුරුෂ පුජ්‍යලයා ලෝභයෙන් යට වූ සිතින් ලෝභේ වැළඳගත් සිතින් යුතුව බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතිනවා නම් එබඳු වූ ප්‍රාණඝාතය කරනවා. ලෝභය මුල් වෙලා හොරකම් කරනවා. වැරදි කාමසේවනයේ යෙදෙනවා. බොරු කියනවා. අන් අයත් ඒ දුෂ්චරිතේම සමාදන් කරනවා. තොපිත් කරපියව කියලා. ඒ අකුසල් වලට යාලා පෙළඹෙව්වේ හිතේ තියෙන ලෝභේ. කාලාමවරුනි කුමක්ද හිතන්නේ? පුරුෂයාගේ හිත තුල උපදින ද්වේෂය උට හිත පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද? ස්වාමිනී තරහ කියනක කොච්චර අහිත පිණිස පවතිනවද? දැන් බලන්න ලෝභ ද්වේෂ මෝහ තමාට අහිත පිණිස පවතිනවා කියලා තේරුම් ගන්න නුවණක් මිනිසෙකුට එපැයි. දැක්කද බුද්ධ කාලේ උපදින අයගේ ගමක කෙනෙක්ගෙන් මේක ඇහුවනම් ඔබ ගමක ඕනේ නගරේ වුණත් කොළඹ හතේ වුණත් මේක ඇහුවනම් මේකට උත්තර දී ගන්න බෑ. එහෙම මිනිස්සු ඉන්නේ. ඕන තරම් සුද්ධංගේ පොතපති ඥානෙ කියයි කුසල් අකුසල් බුදු ගුණ නවේ දන්නේ නැති මහාචාර්යවරු ඉන්නවා. බුදු ගුණ නවේ දන්නේ නැති මහාචාර්යවරු ඉන්නවා. ඒ නිසා ලෝභ ද්වේෂ මෝහ තමාට අයහපත පිණිස පව දැන් ටියුෂන් කරන සර්ලා රාගයටම කරුණු කියනවනේ. ඒතර රාගේ අයහපත පිණිස පවතිනවා කියන දැක්ම වුන්ට නැහනේ. ගැහුව ගහපන් බැන්නොත් බැනපන් කියන තැනට ශිෂ්‍ය අහුරු කරනවනේ. ද්වේෂය අයහපත පිණිස පවතිනවා කියන දැක්ම නැහනේ. කුසල් අකුසල් පිළිබඳව දැක්ම නැහැ. නමුත් උපාදි තියෙනවා මිටි ගණන්. අපිට ඕනේ එහෙම එකක් නෙවෙයි. ගමේ කීල විකුණන අම්මා වුණත් උදැල්ල කරේ තියාගෙන අමුඩේ ගහලා කුඹරට බහින ගොවියා වුණත් මේක හොඳයි මේක නරකයි කියලා තේරෙනවා නම් ඔහු වටිනවා මැණිකක් වගේ. ඒ අය වෙනුවෙන් බුදුරු පහළ වෙනවා. ඒ අය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. දැන් මේ කාලාම වැසියන්ගේ නුවණ බලන්න. මොවුන්ට ඕන උන ශාස්ත්‍රුන් වහන්සේ දැන් ළඟට ඇවිල්ලා. කාලාම වරුනි තරහ යහපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවද? ස්වාමීනි අයහපත පිණිස. ඒ දැක්ම තියෙනවා. දැන් මෙයාට තරහ යන්නේ නැති අයද? තරහ යනවා. තරහ ගියාට දැක්මක් තියෙනවා හොඳ නැහැ. ලෝභේ රාගේ එයාලට එනවා. නමුත් ලෝභේ රාගේ ආවට එයාලට දැක්මක් තියෙනවා මේක හොඳ නැහැ කියලා.
ඊට පස්සේ කියනවා කාලාමවරුනි ද්වේෂයෙන් යට වූ සිතින් යුතුව මිනිසු බොහෝ කල් අයහපත පිණිස පවතින ප්‍රාණඝාතය කරනවා. සොරකම කරනවා. වැරදි කාමසේවනය කරනවා. ඊළඟට බොරු කියනවා. මේ විදිහේ නොයෙක් වූ දුෂ්චරිතයන්හි අනිත් අය සමාදම් කරනවා තොපිත් කරපියව කියලා. කාලාමවරුනි කුමක්ද හිතන්නේ? මෝහය තමාට යහපත පිණිස පවතිනවද අයහපත පිණිස පවතිනවද? ස්වාමීනි මෝහය අයහපත පිණිස පවතිනවා. මෝහයෙන් යුතු කෙනා බොහෝ පව් රැස් කරගන්නවා ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරදි කාමසේවනයෙන්, බොරු කීමෙන්. අන් අයත් ඒ වගේ සමාදම් කරනවා. පින්වත් කාලාමවරුනි ඔය කියපු දේවල් ඒ කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කුසල්ද අකුසල්ද? ස්වාමීනි අකුසල්. කාලාමවරුනි ඔය කියපු ලෝභ, ද්වේෂ, මෝහ හරි දේවල්ද වැරදි දේවල්ද? ස්වාමීනි වැරදි දේවල්. ඔය කියන ලෝභ, ද්වේෂ, මෝහ වලින් යටවීම සත්පුරුෂයෝ ප්‍රශංසා කරන දෙයක්ද ගරහන දෙයක්ද? ස්වාමීනි ගරහන දෙයක්. ඔය දේවල් සමාදන් වෙලා පුරුදු කළොත් අහිත පිණිස දුක පිණිස පවතිනවද? එහෙමද නැද්ද? ස්වාමීනි ලෝභය පුරුදු කළොත්, ද්වේෂය පුරුදු කළොත්, මෝහය පුරුදු කළොත් බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස පවතිනවා. එහෙම තමයි ස්වාමීනි අපිට නම් හිතෙන්නේ කිව්වා. කොහොමද නුවණේ කේස පුත්‍රී ඒ ගමට වඳින්න ඕන ගිහිල්ලා. ඉතින් කාලාමවරුනි දැන් ඔය අකුසල් ගැන යමක් පැවසුවා නේද? පින්වත් කාලාමවරුනි ඔබ එන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් මං කුසල් අකුසල් කියලා දැන් අකුසල් ගැන කියලා දුන්නානේ. මානුස්ස වෙන කට කතාවෙන් ආවට ගන්න එපා. මා පරම්පරාවෙන් ආවට ගන්න එපා. මෙහෙමයි කිව්ව පමණින් ගන්න එපා. පොතපතේ තිබ්බා කියලා ගන්න එපා. තර්කයට ගැලපුණා කියලා ගන්න එපා. න්‍යායට අනුව ගැලපුණ පමණින් ගන්න එපා. මේ ආකාරයෙන් යුත් කියලා කරුණු ගොනු කළා එහෙම ගන්න එපා. දිට්ඨි නිජ්ජානකාන්තේ මගේ අදහසට ගැලපෙනවා කිව් පමණින් ගන්න එපා. මා බබ්බ රූපතාය මේක කිව්වේ ප්‍රභූවරේ කියලා ගන්න එපා. මා සමනෝන ගරු මේ කියෝ කාරණාව මාගේ ගුරුවරයාය කිව්වේ කියපු පමණින් ඔබ ගන්න එපා. කාලාමවරුනි නුඹලාට හිතෙනවා නම් මේක අකුසල්, මේක වැරදි, මේක නුවණැත්තෝ ගරහන දෙයක්, මේක සමාදන් වුණොත් දුක් පිණිස අහිත පිණිස පවතිනවා කියලා ආන්නේ කරුණ පජහි යාහේ මේක දුරු කරලා දාන්න, අත්හරින්න කියලා මම ඔන්න ඕක තමයි තේරුම් කරලා කිව්වේ. දැන් ඔබටම තේරෙනවනේ කුසල අකුසල්. එතකොට කුසල් අකුසල් තේරුම් අරන් කරන්න කට කතාවෙන් එන්න ඕනේ නෑ ඒක. Tamanට තේරෙන්න ඕන. මෙහෙමයි කියලා කරුණු ගොනු කළා Tamanගේ ඔළුවට එන්න ඕනේ නෑ. Tamanට තේරෙන්න ඕන. එතකොට දැන් ওই ක්‍රමයට බලන්න දැන් ඔය එකේන රැලි තියෙනවනේ ලංකාවේ ඉතිහාසෙ වැරදි කියලා හෝ ලංකාවේ බුදුන් උපන්නේ කියලා හෝ මම රහත් මම සෝවාන් කියලා හෝ එනවා එක දේවල් තියෙනවානේ. බලන්න ඒ වගේ ලෝභ ද්වේෂ මෝහ ප්‍රහාණය වෙනවද? තමන්ගේ ලෝභ ද්වේෂ මෝහ ඇති වෙනවද? ඒ කරුණු මුල් කරගෙන තමන්ට පංචශීලයේ රකින්න පරිසරයක් හැදෙනවද? ඊළඟට මේ තියෙන දේවල් වැළඳ ගත්තොත් සත්පුරුෂයන්ගේ ප්‍රශංසාවට තමන් ලක් වෙනවද? නින්දාවට ලක් වෙනවද? මේව බලන්න. අපේ හිතේ පැහැදීම ඇති වෙනවද? තියෙන පැහැදීම නැති වෙනවද? ඔළුවේ අලකලංචි වැඩි වෙනවද? නිදහස් වීගෙන යනවද? පොඩ්ඩක් බලන්න. යමක් එකපාරම gediya පිටින් ගිලෙන්නේ නැතුව. බලන්න කොච්චර බුදුරජාණන් වහන්සේ චින්තන නිදහසක් සිතීමේ නිදහස දීලා තියෙනවා. මේ බුද්ධ ශාසනේ කවුරුවත් වට කළා හිර කළා නැහැ. මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ එක සීමාවක් තියෙනවා. ඒ තමයි තමන්ගේ ක්‍රියාකලාපෙට සීමාවක් තියෙනවා. ඒකට කියන්නේ සීලය කියලා. ඊළඟට තමන් හිතන දේවල් වලට යම් සීමාවක් තියෙනවා. ඒ සීමාව තමයි ශ්‍රද්ධාව. හැම හිතන දෙයක්ම ශ්‍රද්ධාවේ වදින්න ඕන. කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් සමගම වෙන්න ඕන.
මේ බුද්ධ ශාසනයේ චින්තනය කියලා කියන්නේ ඒක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාලාමවරුනි එන්ට කටකතාවෙන් නෙවෙයි, පරම්පරාවෙන් නෙවෙයි, මෙහෙම කිව්වා කියලා නෙවෙයි, පොතපතේ තිබ්බ පමණින් නෙවෙයි, තාරකයේ මුල් කරගෙන නෙවෙයි, න්‍යායෙහි මුල් කරගෙන නෙවෙයි, කරුණු ගොනු කරලා නෙවෙයි, තමාගේ අදහසට ගැලපුණු පමණින් නෙවෙයි, ප්‍රභූන් කියූ පමණින් නෙවෙයි, තමන්ගේ පරම්පරා ගුරුවරු කියූ පමණින් නෙවෙයි, කාලාමවරුනි ඔබම හිතන්න පුරුෂයාගේ හිත තුල අලෝභය ඉපදුනොත් ඒක යාට හිත පිනිසද පවතින්නේ අහිත පිනිසද? ලෝභ නැති කෙනෙක් ස්වාමීනි හිතසුව පිනිස පවතිනවා. පින්වත් කාලාමවරුනි අලෝභී වූ පුරුෂ පුජ්‍යලයා බොහෝ කුසල රැස් කර ගන්නවා සත්තු නොමරා හිඳලා. අලෝභය නිසා හොරකම් කරන්නේ. හිතේ ලෝභය නැත්තම් මොකටද හොරකම් කරන්නේ? මොකටද වැරදි කාම සේවනය කරන්නේ? මොකටද බොරු කියන්නේ? අන් අයත් සමාදම් කරනවා අකුසල් කරන්න එපා කියලා. ඉතින් සුචරිතේ පුරුදු කරනවා. ඉතින් කාලාමවරුනි මොකද්ද හිතන්නේ? අද්වේෂය තරහිතේ නැත්තම් ඒක හොඳයිද අයහපතක්ද? අනේ ස්වාමිනේ කොච්චර හොඳද? ඉතින් හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද? හිතසුව පිණිස පවතිනවා. කාලාමවරුනි දුෂ්ට නොවූ පුරුෂ පුජ්‍යලයා ද්වේෂයෙන් යට නොවූ සිතින්, ද්වේෂයෙන් නොවැළඳගත් සිතින් යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා නම් එවැනි කුසල් කරනවා. තරහ නැති කෙනා කොහොමනම් ප්‍රාණඝාතය කරන්නද? තරහසිත නැති කෙනෙක් කොහොමනම් සොරකම් කරන්නද? තරහසිත නැති කෙනෙක් කොහොමනම් අනුන්ගේ බිරින්දෑවරු රැහැ ගන්නද? තරහසිත නැති කෙනා කොහොමනම් බොරු කියන්නද? අන් අයත් යහපතේ සමාදම් කරනවා. කාලාමවරුනි හිතෙන්නේ කොහොමද? මෝහය දුරු කරපු බව. අමෝහය. සත්වයාට හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද? ස්වාමීනි හිතසුව පිණිස පවතිනවා. එහෙනම් කාලාමවරුනි මෝහය දුරු කරපු කෙනා මෝහය දුරු කරන ලද සිතින් යුතු බොහෝ කුසල් රැස් කර ගන්නවා. මොකද්ද? සත්තු මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනය කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, අන් අයත් කුසලී සමාදම් කරනවා. ඉතින් කාලාමවරුනි මේ විදිහට නම් තියෙන්නේ මොකද්ද ඔබට හිතන්නේ? මේ අලෝභ අද්වේෂ අමෝහ කියන දේවල් කුසල්ද අකුසල්ද? ස්වාමීනි කුසල්. වැරදි දේවල්ද හරි දේවල්ද? ස්වාමීනි හරි දේවල්. ඒ නොනැත්තෝ ගරහන දේවල්ද ප්‍රශංසා කරන දේවල්ද? ප්‍රශංසා කරන දේවල්. මේවා පුරුදු කළොත් දුක අහිත පිණිස පවතිනවද නැද්ද? ස්වාමීනි යහපත පිණිස පවතිනවා, සැපේ පිණිස පවතිනවා. නොනැත්තෝ ගරහනවද නැද්ද? අනේ නොනැත්තෝ ගරහන්නේ නැහැ මේවට. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආන්නේකයි කාලාමවරුනි මං කිව්වේ කුසල් අකුසල් විමසන්න කියලා. එහෙම නැත්නම් කටකතාවෙන් ආපු පමණටවත්, පරම්පරාවෙන් ආපු පමණටවත්, කරුණු ගැලපුණු පමණටවත් එහෙම නෙවෙයි කරුණු මේ දර්ශනයක් ජීවිතේ ආගමක් තෝරා ගන්න කියලා. දැන් ඔබ තෝරාගත්ත දහම බලන්න. ඒතර මේකෙන් තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය කියන එක කෙනෙක්ගේ ජීවිතෙත් එක්ක බද්ධ වෙන්නේ කටකතාවට නෙවෙයි. පරම්පරාවටත් නෙවෙයි. දැන් කිසිම තිසරණයක් නැති අය ඉන්නවනේ පරම්පරාවෙන් බෞද්ධ. නමුත් බුද්ධ ශාසනයත් එක්ක වුන් එකතු නැහැ. තමන්ම කුසල් අකුසල් වෙන් කරගෙන ශාසනයත් එක්ක එකතු වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය විදියට කුසල් අකුසල් තේරුම් අරන් අකුසල් බැහැර කරමින් කුසල් පුරුදු කරමින් ඉන්න කෙනා මෛත්‍රී සිත පුරුදු කරනවා. උඩ යට සරසට දස දිසාවට හොඳට මෛත්‍රී පුරුදු කරනවා. කරුණාව පුරුදු කරනවා. මුදිතාව පුරුදු කරනවා. උපේක්ෂාව පුරුදු කරනවා. ඉතින් කාලාමවරුනි මේ විදියට ඒ ආර්ය ශ්‍රාවකයා අවෛරී සිතින් යුතුව, නිදුක් සිතින් යුතුව, කිලිටි නැති සිතින් යුතුව, වටිනා ජීවිතයකින් යුතුව සැනසිලිදායක ජීවිතයක් ඇති කරගන්නවා.
එයාට අස්වැසිලි 4ක් තියෙනවා. ඒ තමයි මේ විදියට ජීවිතය ගත කළොත් යම් හේකින් පරලෝවක් තියෙනවා නම් දැන් මොකද එන තාපසයෝ කියනවානේ කට්ටියක් කියනවා පරලෝකයක් තියෙනවා කියලා. කට්ටියක් කියනවා පරලෝකයක් නැහැ කියලා. කට්ටියක් කියනවා පින්පව් තියෙනවා කියලා. කට්ටියක් කියනවා පින්පව් නැහැ කියලා. කට්ටියක් කියනවා කර්මේ කරගහගෙන යන්න ඕන කියලා. කට්ටියක් කියනවා එහෙම කර්මයක් කරගහගෙන යෑමනාවක් නැහැ කියලා. දැන් එක එක අය ඇවිල්ලා කියනවානේ. බුදුරජාණන් වහන්සේ වදාළා මෙන්න මේ ක්‍රමයට ධර්මයේ පුරුදු කළොත් ඒ කෙනාට පරලොවක් තියෙනවා නම් එයාටම තේරෙනවා මම හොඳ දේවල් කරන නිසා මැරුණාට පස්සේ නරක තැනකට යන්නේ නැහැ කියලා හරි සැනසෙල්ලක් එනවා. ඊට පස්සේ එයාට හිතෙනවා නම් එයා අහලා තියෙන්නේ එයාට හිතෙන්නේ පරලොවක් නැහැ කියලා නම් හොඳ දේවල් පුරුදු කරන නිසා පරලොව ගමන කෙසේ වෙතත් මේ ජීවිතයේ සැනසෙල්ලෙන් ඉන්නවා අරුබුදයක් නැතුව. ওই දෙවෙනි අස්වැසිල්ල. තුන්වෙනි එක තමයි පව් කරන කෙනාට තමයි පව්වල විපාක විඳින්න තියෙන්නේ කියලා කිසිවෙක් ඉන්නවා පව් කරන්නේ නැතුව. ඉතින් මෙයා කල්පනා කරනවා පව් කරන කෙනාටයි පරලෝක විපාක විඳින්න තියෙන්නේ කියන එක හරිනම් කොහොමදත් මම පව් කරන්නේ නැහනේ. එතන පරලෝක මට බයක් නැහැ. යම් කිසි කෙනෙක් කියනවා නම් පව් කරන කෙනාට පරලෝක විපාක විඳින්න නැහැ කියලා. ඉතින් කොහොමදත් මම මේ ජීවිතේ පව් කරන්නේ නැති නිසා මේ ජීවිතේ සැනසෙල්ලේ ඉන්නවා. ඉතින් ওই විදිහට ආස්වැසිල්ලෙන් ඉන්න පුළුවන් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනකොට කාලාමවරු කියනවා ඒව මේතං බන්තේ ඒව මේතං සුගත ඕක ඔය ආකාරයෙන්මයි ස්වාමීනි ඕක ඔය ආකාරයෙන්මයි සුගතයන් වහන්සේ ඔය විදිහට ඉන්නවනම් ඒ කියන්නේ පරම්පරාව කට කතා ඕවා නැතුව මේ කුසල් මේ අකුසල් කියලා තේරුම් අරන් කුසල් පුරුදු කරමින් අකුසල් බැහැර කරමින් ඉන්නවනම් එයාට පරලෝකේ තිබ්බත් බය නැහැ. පරලෝකයක් නැතත් බය නැහැ. කරන පව් කරගහගෙන යනවා කිව්වත් බය නැහැ. කරන පව් පරලෝකෙට එන්නේ නැහැ කිව්වත් බය නැහැ. මොකද මේ ජීවිතේ හොඳින් ඉන්නවා. ඉතින් මෙහෙම මේ මිනිස්සුම කියනවා. මෙහෙම කියලා අභික්ඛන්තං බන්තේ අභික්ඛන්තං බන්තේ ස්වාමීනි සුන්දරයි නේව. සුන්දරයි නේව. මේ උතුම් බණපද ටික. අපේ ජීවිත යටට හැරවිලා තිබ්බ ජීවිත උඩට හැරෙවුවා වගේ. අඳුරේ ගියා අපිට පහනක් දැල්ලුවා වගේ ඇස් ඇත්තන්ට රූප දකින්න. වැහිලා තිබ්බ දෙයක් ඇරලා පෙන්වුවා වගේ. භාග්‍යතුන් වහන්සේ නොයේක ආකාරයෙන් අපිට ධර්මයේ දේශනා කළා. අපි හරියට පැහැදුනා. ස්වාමීනි මේ කේසපුත්තේ කාලාම වැසියෝ අපි දිවි හිමියෙන් බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ධර්මයේ සරණ යනවා. සංඝ රත්නයේ සරණ යනවා. දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් විදිහට අපිව සලකන සේක්වා කියලා භාග්‍යතුන් වහන්සේගේ පාද පත්මයෝ සිරසින් වන්දනා කරගත්තා. කාලාම වැසියෝ. ඒ ආර්ය ශ්‍රාවකයන් සහිත කාලාම වැසියන් වාසය කරපු කේසපුත්තය අද වල් බිහි වෙලා කැලේට ගිය ජනපදයක් වෙලා. භාග්‍යතුන් වහන්සේ වැඩියා කියන කාරණාවට සාක්ෂි පිණිස ආකාශයට එසවුන මහා පර්වතයක් වගේ කේසාරියා මහා ස්තූපේ තියෙනවාද? පිරිනිවන් වඩින ගමනේ බුදුරජාණන් වහන්සේ පැන් වැළඳූ පාත්‍රයක් ඒ ස්තූපේ ඇතුලේ තැන්පත්ව තිබෙනවා. ප්‍රතිමා 100,000 ගණනකින් යුතුව බබලන ප්‍රතිමා ගෘහවලින්ම සැරසුණු ස්තූපයක්. අදටත් ප්‍රතිමා මතුවෙනවා. මේ වගේ ඉතින් කේසපුත්තේ කතාව. කාලාම වැසියන්ගේ කතාව ඒක. ඒකට ඒ නිසා මම මේ කාරණාව කියන්නට හේතුව තමයි කාලෙන් කාලෙට එක එක අදහස් මතවාද දෘෂ්ටි ජාලා මේ සමාජයේ හට ගන්නවා. හට ගනිද්දී බලන්න මේ කුසල්ද මේ අකුසල්ද. මේ තුලින් පංචශීලයේ ආරක්ෂාවට අනුබලයක් ලැබෙනවද නැද්ද කියලා. එහෙම බලලා ජීවිතේ තේරුම් ගන්න. ගෙඩි පිටින් ගිලින්න එපා. දෘෂ්ටි මතවාද වලට බැඳිලා යන්න එපා.
අවසානයේ කියපු කරපු කෙනෙක් නැති වුණාට කර්මය අපිට කර ගහ ගන්න වෙනවා. අපිට මෙච්චර ගොඩක් හිතන්න නැහැ පින්වත්නි. මා ඉති කිරාය මා භබ්බ රූපතාය අපිට ඔච්චර දේවල් හිතන්න නැහැ. අපිට හිතන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සියල්ල අවබෝධ කළා. දන්නවා දකිනවා. මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. ඉතින් අපි අපේ දෙමව්පියන්ට අපි පැහැදුනා නම් අපේ ගුරුවරුන්ට අපි පැහැදුනා නම් අපි ඒ අයගේ වං හොයන්න අපිට උවමනාවක් නැහැ. අපි සරණ ගිහිල්ලා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ අපිට අදකුදයක් කොහෙවත් පේන්නේ නැහැ. සරණ ගියා. ඒතර ධර්මයේ සරණ ගියා නම් ධර්මයේ අදකුදයක් කොහෙවත් නැහැ. සරණ ගියා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොයන්න දේවල් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පරම්පරාවෙන් ආපු එකක් නෙවෙයි බුද්ධ වචනේ. දැන් මෙතන දැන් අපි ගත්තොත් එහෙම මේ මා ඉති කිරාය මා බබ්බ රූපතාය කියලා වචනයක් තියෙනවනේ. ඒ වචනේ බුදුරජාණන් වහන්සේගේ. ඒතර බුදුරජාණන් වහන්සේට ඒ වචන ටික පරම්පරාවෙන් ආවේ නැහැ. ස්වයම්බුත් ඥාණයෙන් අවබෝධ කරපු එක. කුසල අකුසල් කියන එක මා පිටක සම්පදාය. ඒ වචනේ බුදුරජාණන් වහන්සේගෙන් අපිට ලැබිච්ච දෙයක් මිසක් බුදුරජාණන් වහන්සේ පොතකින් හොයාගත් එකක් නෙවෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ කුසල අකුසල් ගැන නිවන් මාර්ගය ගැන දේශනා කරපු එක බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගත් එකක් නෙවෙයි. ස්වයම්බුත් ඥාණයෙන් අවබෝධ කරපු එකක්. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ බුදුරජාණන් වහන්සේ තරක කළ අවබෝධ කරපු එකක් නෙවෙයි. න්‍යායෙන් ගලපලා තරකයට අදහසට ගැලපෙන විදිහට අවබෝධ කරපු එකක් නෙවෙයි. ස්වයම්බුත් ඥාණයෙන් සාර අසංඛේ කල්පලක්ෂයකුත් කල්පයක්. පාරමී ධර්මයන් පුරලා දසමාන සේනා පරාජයටපත් කරලා වජිරාසනයේ මත වැඩහිඳ සව් කෙලසුන්නස අවබෝධ කරපු ධර්මයයි. නිසා බුදු කෙනෙක්ගේ ධර්මයට මානුස්සවේන මා පරම්පරාය මා පිටක සම්පදාය කියන ටික ඒ බුදු කෙනෙක්ගේ ධර්මයට අදාළ නැත. මේ කරුණ කිව්වේ කේසපුත්තකයන්ට. කේසපුත්තයන්ට සර්ශාස්ත්‍රරු එක එක ඇවිල්ලා විස බීජ ඔලුවට දාලා. ඒ නිසා සූත්‍රයක අර්ථය උනත් තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. සූත්‍රයක දහම් කරුණක අර්ථය තේරුම් ගන්න තමන් දක්ෂ වෙන්න ඕන. ඒ නිසා අපිට ගොඩක් දේවල් හිතන්න නැහැ. අපිට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ වැළඳ ගන්න තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්න තියෙන්නේ. ධර්මයේ සරණ යන්න තියෙන්නේ. සංඝ රත්නයේ සරණ යන්න තියෙන්නේ. ආයේ මේක වැරදිද හරිද කියලා අල්ප මාත්‍රයක් හිතන්න දෙයක් නැහැ බුදුබණ පදයක. එක එකිනාගේ දෘෂ්ටි මතවාද තමයි අපි බේරුම් කරගන්න ඕනේ. බුදු කෙනෙක්ගේ වචනයක් භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා කියලා කරුණ සහිතව ඒ ධර්ම දේශනාවෙන් ඉස්මතු කළොත් එහෙම අපි ඒ කරුණ ශ්‍රාවකයන් විදිහට දරා ගන්න ඕන. අපිට මුළු ත්‍රිපිටකයේම මතක තිබ්බත් නැතත් මුළු ත්‍රිපිටකයේම කටපාඩම් තිබ්බත් නැතත් අපිට බණ කියන්න පුළුවන් වුණත් නැතත් ත්‍රිපිටකයේම කියවලා තිබ්බත් නැතත් අපිට කරන්න තියෙන දේ තමයි ලෝභය දුරු කරන එක. ද්වේෂය දුරු කරන එක. මෝහය දුරු කරන එක. ත්‍රිපිටකධාරී එක්කෙනත් ඕක කරන්න ඕන. එක බණ පදයක් අහපු කෙනත් ඕක කරන්න ඕන. ඒ නිසා අපි කරුණාකාරණා මේ ශාසන ප්‍රතිපදාව කියන එක මනාව තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. එතකොට හොඳට මේ දේශනා හොඳට අධ්‍යයනය කරගෙන යද්දී ශ්‍රද්ධාවෙන් කියවද්දී පැහැදිලිවම තේරෙනවා බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕන. ධර්මයේ සරණ යන්න ඕන. තෙරුවන් සරණ ගියේ නැතුව මේවා කියවන එකෙන් තමයි මා සමනෝගරු ගුරුවරයා කිව්වක් ගන්න එපා. ඒ නිසා අපිට ධර්මය උගන්වන ගුරුවරයා කියන දේ අපි එහෙම ගන්නෑ. මා පිටක සම්පදා ත්‍රිපිටකයෙන් තිබ්බක් ගන්න එපා කියලා ගන්නේ බුද්ධ වචනෙට කොච්චර අගෞරවයක්ද ඒකට කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියපු පරිසරයේ ඔහුට හිතේ නෑනේ.
කේශපුත්තගේ කාලාමවරු කියනවනේ ස්වාමීනි එක එක්කෙනා ඇවිල්ලා එක එක ඒවා අපේ ඔළුවට දාලා අපේ ඔළුව දැන් අවුල් වෙලා තියෙන්නේ කියලා. විචිකිච්ඡාව සංඛාව අපි තුල බැසගෙන තියෙන්නේ කියලා. කට්ටියක් මේක හරි කට්ටියක් බුදුරජාණන් වහන්සේ වදාලේ නැහැ මගේ ධර්ම පිළිගන්න කියලා වදාලේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලේ නැහැ මම කියන බණයි හරි. අජිත කේසකම්බලිගේ බණ වැරදි. නිගණ්ඨගේ බණ වැරදි. පකුඳ කච්චායනගේ බණ වැරදි. මක්කලි ගෝසාලගේ බණ වැරදි. සංජයගේ බණ වැරදි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ කාලාමයට වදාලා ඔහෙලා හිතන්න. ලෝභය හොඳයිද නරකයිද? එහෙනම් තේරෙනවා භාග්‍යතුන් වහන්සේ ගං නියංගං සිසාරා ධර්මයේ දේශනා කරමින් ලෝභ දේශ මොහ ප්‍රහාණය කරන ධර්මයක් දේශනා කළා. අලෝභ අදෝෂ අමෝහ පුරුදු කරන ධර්මයක් වදාලා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාවෙන් සිත් පිරෙන ධර්මයක් වදාලා. අස්වැසිලි සහිත ධර්මයක් වදාලා. ඒ නිසා මේ ලෝකයේ මිනිස්යාගේ මේ විදිහට කල්පනා කළොත් එයාගේ හිත කොච්චර මෝරයිද? එයාගේ චින්තනය කොච්චර වෙනස් වෙයිද? එයා හිතන විදිහ කොච්චර වෙනස් වෙයිද? එයාගේ ජීවිතයේ තොත්ත ලාමක ගති කොච්චර දුර වෙලා යයිද? කොච්චර නුවණක් උපදීද? ඒ නිසා දිවි තිබෙනතුරු නිවන් දකින්නතුරු මම බුදුරජාණන් වහන්සේම සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙනතුරු නිවන් දකින්නතුරු ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ මම සරණ යනවා කියලා හිතන්න. දිවි තිබෙනතුරු නිවන් දකින්නතුරු ආර්ය මහා සංඝ රත්නය මම සරණ යනවා කියලා හිතන්න. මේ උතුම් තිසරණය ඔබගේ ජීවිතය ඒකාන්තයෙන් සුවපත් කරත්වා. ඉතින් අද දවසේ මේ උතුම් අසිරිමත් සම්බුදු සරණ දහම් වැඩසටහන සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි පින්වත් ඉන්ද්‍රාණී හේරත් මහත්මිය විසින්. සියලු දෙවි දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙලා මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම මේ සියලු පින් අනුමෝදන් වෙත්වා මිය පරලෝකීය හේරත් බණ්ඩා පියාණන්ට එතුමාට පරලෝ යහපත පිණිස මේ පින් අනුමෝදන් වේවා. පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ බණපදයක් ගානේ උගන්වලා උන්වහන්සේ අපිට මේ ධර්ම විනය කියලා දෙන්නේ. ඉතින් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූපුතුන්ටත් මේ පින් බලෙන් ධර්ම අවබෝධයම සැලසේවා. ඒ වගේම සුජීවත් සිටින අබිලින් නෝනා මෑණියන්ට, සීනා හේරත් දියණියට, ශෂිනී හේරත් දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ මේ ගෞතම සසුනේ සැනසෙල්ල රැකවරණේ සැලසේවා. පවුලේ සියලු දෙනාට සියලු යහපත රැකවරණේ ඉන්ද්‍රාණී හේරත් මහත්මිය ඇතුළු මේ පවුලේ සියලු දෙනාට සියලුම ආශිර්වාද රැකවරණේ මේ පින් බලෙන් සැලසේවා. ඔබ අප කාටත් මව් දෙමව්පිය ගුරු බන්දු මිත්‍රාදීන්ට ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලියේ ධර්මයේ ශ්‍රවණය කරන්නා වූත් ඒ වගේම කාර්ය මල්ලී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අසිරිමත් සම්බුදු සරණින් සැනසී දුක් කෙලවර කරගන්නට අපි කාටත් මේ පින් හේතු වාසනා වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.